අපි දැන් බලමු මේ ඊළඟ භූ රසායනික චක්‍රය විදිහට අපි නයිට්‍රජන් චක්‍රය පිළිබඳ චුට්ටක් අධ්‍යයනය කරමු. නයිට්‍රජන් චක්‍රය. ඉතින් අපි මේක තේරුම් අරගෙන ඊට පස්සේ අපි චක්‍රයක් විදිහට මේක ඇඳ ගන්න පුළුවන්. මොකද මේ නයිට්‍රජන් චක්‍රය ඇඳ ගන්න එක නෙවෙයි වැදගත්කම. ඒක තේරුම් ගන්න එක. දැන් පුතේ මේ නයිට්‍රජන් චක්‍රය ගත්තම අපි දන්නවා නයිට්‍රජන් අවශ්‍ය වෙනවා සියලුම ජීවීන්ට. අපි දන්නවා නයිට්‍රජන් සංඝටක මූලද්‍රව්‍යයක් විදිහට ක්‍රියා කරනවා. අපි 10 දිගන ගත්තා ප්‍රෝටීන වල. ප්‍රෝටීන කියන ජෛවාණුවේ මේ සංඝටක මූලද්‍රව්‍යයක් විදිහට නයිට්‍රජන් ක්‍රියා කරනවා. ඒ වගේම නියුක්ලියික් අම්ලවල සංඝටක මූලද්‍රව්‍යයක් වෙනවා මේ නයිට්‍රජන්. ඒ නිසා ශාකහා සතුන්ට ඉතාම වැදගත් වෙනවා නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය. මේ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍යත් පරිසර ජෛවගෝලය තුල සංසරණය වෙන චක්‍රාකාරයි. ඒතර නයිට්‍රජන් ජෛවගෝලයට නයිට්‍රජන් සපයන ප්‍රධාන ප්‍රභවය වෙන්නේ වායු ගෝලය. අපි දන්නවා වායු ගෝලයේ නයිට්‍රජන් තියෙනවා 78.11. 70 ආසන්න වශයෙන් 78ක් නයිට්‍රජන් වායුව තියෙනවා. උදාසීන වායුවක් විදිහට. ඒ කියන්නේ නයිට්‍රජන් පරමාණු දෙකක් සහසංයුජව බැඳිලා හැදිච්ච උදාසීන අණුවක් විදිහට නයිට්‍රජන් මේ වායු ගෝලයේ තියෙනවා. ඒතර පසේ තියෙන පාංශු වාතයේ අන්තර්ගත වෙන්නේ මේ වායු ගෝලීය වාතයේ තියෙන නයිට්‍රජන්ම තමයි N2 නයිට්‍රජන් වායුව. මේ නයිට්‍රජන් වායුව ශාකවලට ප්‍රයෝජනයට ගන්න බෑ. සතුන්ටත් බෑ. වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් උදාසීන නයිට්‍රජන් ප්‍රයෝජනයට ගන්න. එමනම් මේ සතුන් මේ නයිට්‍රජන් ලබා ගන්නේ ශාක මගින්. ශාක ආහාර කොට ගැනීම නිසා තමයි සත්ව දේහ තුළට මේ නයිට්‍රජන් ගමන් කරන්නේ. ඒ ශාක දේහවල තිබිච්ච නයිට්‍රජන් තමයි සත්ව දේහ වලට ගමන් කරලා ආහාර දාම ඔස්සේ මේක ගමන් කරන්නේ. එතකොට මේ නයිට්‍රජන් චක්‍රයත් එතන මේ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍යත් පරිසර පද්ධතියක් තුළ එතන ජෛව ගෝලය තුළ චක්‍රාකාරව සංසරණය වෙන්නේ. එතන මේ නයිට්‍රජන් වායුව පාංශු වාතයේ තියෙන නයිට්‍රජන් වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් ශාකවලට ප්‍රයෝජනයට ගත හැකි ආකාර බවට ශාකවලට ප්‍රයෝජනයට ගත හැකි ආකාර බවට පත්වීම අපි හඳුන්වනවා නයිට්‍රජන් තිර කිරීම කියලා. නයිට්‍රජන් තිර කිරීම කියලා. එතන නයිට්‍රජන් තිර කිරීම සිදුවන ආකාර තුනක් තියෙනවා. එකක් තමයි ජෛවීය නයිට්‍රජන් තිර කිරීම. ජෛවීය නයිට්‍රජන් තිර කිරීම. ඒ වගේම මේ ජෛවීය නයිට්‍රජන් තිර කිරීමේදී සිදුවෙන්නේ පසේ ජීවත් වෙන සමහර නිදහසේ ජීවත් වෙන ඇසටෝබැක්ටර් කියන බැක්ටීරියා. ඇසටෝබැක්ටර් කියන බැක්ටීරියාවන් ස්වාධීනව තෙතමනය සහිත පසේ ජීවත් වෙමින් නයිට්‍රජන් පරිවර්තනය කරනවා ඇමෝනියම් මේ සංයෝග බවට. ඇමෝනියම් සංයෝග බවට ඇමෝනියා බවට පරිවර්තනය. එතකොට ඇසටෝබැක්ටර් මගින් පාංශු වාතයේ තිබෙන නයිට්‍රජන් මොකද පාංශු වාතයේ තියෙන්නේ වායු ගෝලයේ තියෙන නයිට්‍රජන්ම තමයි. ඇමෝනියා බවට පරිවර්තනය කරනවා. මේ ක්‍රියාවලියම සිදු කරන්න පුළුවන් සහජීවීව ජීවත් වන රයිසෝබියම් කියන බැක්ටීරියාවන්. බොල අහලා තියෙන පොඩි පන්තිය රයිසෝබියම් කියන බැක්ටීරියාවනොත් රනිල කුලේ ශාකවල මූල ගැටි තුල සහජීවීව වාසය කරමින් මේ ක්‍රියාවලිය සිදු කරනවා. එතකොට මේ ඇමෝනියා කියලා කියන්නේ ශාකවලට ප්‍රයෝජනයට ගත හැකි ආකාරයට පවතින නයිට්‍රජන් ආකාරය. හැබැයි ඇමෝනියා විදිහට උරා ගන්න බෑ. මේක පරිවර්තනය කර ගන්න පුළුවන් ශාකවලට ප්‍රයෝජනයට ගන්න පුළුවන් ආකාරය. මොකද
නයිට්‍රජන් එහෙම ප්‍රයෝජනට ගන්න බෑ. දැන් එතකොට මේ එකක් ජෛවීය නයිට්‍රජන් තිර කිරීම. අනිත් එක තමයි වායුගෝලීය තිර කිරීම. වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම. වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම. ඒ පුතේ වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම සිදු වෙන්නේ දැන් අකුණු ගසමින් වහිනකොට. මොකද අකුණු ගහනවා කියන්නේ අදි ශක්තියක් එතන ඇති වෙනවා. වායුගෝලයේ තියෙන නයිට්‍රජන් වායුව උදාසීන නයිට්‍රජන් වායුව ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා වෙලා ප්‍රථමයෙන් නයිට්‍රික් ඔක්සයිඩ් බවට පත් වෙනවා. NO. ඊට පස්සේ මේක පරිවර්තනය වෙනවා NO2 බව. NO2 නයිට්‍රජන් ඩයොක්සයිඩ්. මේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් මේ වැසි ජලයත් එක්ක පසට වැටුනම මේ පසට එනවා මේ නයිට්‍රජන් ඩයොක්සයිඩ්. ඊට පස්සේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් පසේ ජීවත් වන බැක්ටීරියා මගින් පුළුවන් නයිට්‍රේට් සංයෝග බවට පරිවර්තනය කරන්න. මොකද ශාක වලට උරා ගන්න පුළුවන් ආකාරයේ පවතින්නේ මේ පසේ තියෙන නයිට්‍රේට් සංයෝග. මෙන්න මේ විදිහට තිබුණොත් විතරයි ශාක වලට උරා ගන්න පුළුවන්. නයිට්‍රේට් සංයෝග විදිහ. ඒතර මේ වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමේදී වෙන්නේ නයිට්‍රික් ඔක්සයිඩ්. වායුගෝලයේ නයිට්‍රජන් නයිට්‍රික් ඔක්සයිඩ් බවට පත් වෙනවා. ඊට පස්සේ තවදුරටත් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා නයිට්‍රජන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. මේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් පුළුවන් නයිට්‍රේට් සංයෝග බවට පරිවර්තනය කරන බැක්ටීරියාවන්ට. දැන් එතකොට මෙන්න මේ නයිට්‍රජන් තිර කිරීම ආකාර දෙකකට මෙතන සිද්ධ වුණා. ජෛවීය නයිට්‍රජන් තිර කිරීම එතෙන්දි වෙන්නේ නයිට්‍රජන් වායුව ඇමෝනියා වායුව බවට පරිවර්තනය කරනවා. ස්වාධීනව පසේ ජීවත් වන ඇසටෝබැක්ටර් වැනි බැක්ටීරියාවන් මගිනුත් රනිල කුලේ ශාකවල සහජීවීව වාසය කරන රයිසෝබියම් කියන බැක්ටීරියාවනුත් මගින්. ඊළඟට වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම සිදු වෙන්නේ අකුණු ගහනකොට. ඒ අකුණු ගැසීමේදී වායුගෝලයේ තියෙන නයිට්‍රජන් පියවර දෙකකදී නයිට්‍රජන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. මේකට කියන්නේ අපි වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම කියලා. තවත් නයිට්‍රජන් තිර කිරීමක් සිදු වෙනවා. අපි ඒකට කියන්නේ කාර්බික නයිට්‍රජන් තිර කිරීම කියලා. 3. කාර්බික නයිට්‍රජන් තිර කිරීම. කාර්බික නයිට්‍රජන් තිර කිරීම. කාර්බික නයිට්‍රජන් තිර කිරීම. එතෙන්දි වෙන්නේ පුතේ මේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් හයිඩ්‍රජන් වායුවත් සමග ප්‍රතික්‍රියා කරලා විද්‍යාගාර තුල රසායනාගාර තුල ඇමෝනියා වායුව හදන. ඒ ඇමෝනියා වායුවෙන් නයිට්‍රජන් අඩංගු පොහොර නිෂ්පාදනය කරනවා. එතකොට ඒ කාර්බික නයිට්‍රජන් තිර කිරීම කියන්නේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් වායුව හයිඩ්‍රජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරවලා ඇමෝනියා හදලා ඊට පස්සේ ඇමෝනියා නයිට්‍රජන් අඩංගු පොහොර බවට පරිවර්තනය කරනවා. යූරියා වගේ පොහොර බව. ඒකට අපි කියන්නේ කාර්බික නයිට්‍රජන් තිර කිරීම. එහෙනම් මේ නයිට්‍රජන් තිර කිරීම කියලා කියන්නේ වායුගෝලයේ හෝ පාංශු වාතයේ තිබෙන නයිට්‍රජන් ශාකවලට ප්‍රයෝජනයට ගත හැකි ආකාර බවට පත් කිරීම. ඒකේ ආකාර තුනක් තියෙනවා. ජෛවීය නයිට්‍රජන් තිර කිරීම, වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම සහ කාර්බික නයිට්‍රජන් තිර කිරීම කියලා. දැන් එතකොට
මෙන්න මේ නයිට්‍රේට් සංයෝග මේව තමයි ශාක වලට උරා ගන්න පුළුවන් විදියට තියෙන්නේ. මම පස්සේ නයිට්‍රේන් චක්‍රය දෙන්න ඔයගොල්ලොන්ට උරා ගන්න පුළුවන් විදියට තියෙන්නේ. මේ ශාක මගින් උරා ගන්නවා. ඊට පස්සේ ඒ ශාක ආහාර කොට ගැනීම නිසා සත්ව දේහ තුලට ගමන් කරනවා මේ නයිට්‍රජන්. සත්ව දේහ තුලට ගමන් කරනවා. ඊට පස්සේ ශාක හා සතුන් මිය යනවා. මිය යන මල ශාක හා සත්ව දේහ. මේ මල ශාක හා සත්ව දේහවල තියෙන නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග, ඒ කියන්නේ ප්‍රෝටීන, නියුක්ලියික් අම්ල වගේ ඒවා වියෝජකයන් මගින් වියෝජනයට ලක් කිරීමේදී ඇමෝනියම් සංයෝග බවට පත් වෙනවා. ඇමෝනියම් සංයෝග. එතකොට මේ ඇමෝනියම් සංයෝග පසේ ජීවත් වන බැක්ටීරියාවන් විසින් නයිට්‍රේට බවට පත් කරනවා අදියර දෙකකින්. එකක් තමයි ඉස්සෙල්ලා මේ ඇමෝනියම් සංයෝග නයිට්‍රයිට් සංයෝග බවට පත් කරනවා Na2 සංයෝග. ඊට පස්සේ මේ නයිට්‍රයිට් සංයෝග නයිට්‍රේට් සංයෝග බවට පරිවර්තනය කරනවා ඊළඟ පියවරේ. එතකොට මේ ක්‍රියාවලිය සිදු කරන බැක්ටීරියා විශේෂ දෙකක් තියෙනවා. මේ ඇමෝනියම් සංයෝග නයිට්‍රයිට් බවට පත් කරනවා නයිට්‍රොසොමොනාස් කියන බැක්ටීරියාවන් මගින්. මොකද නයිට්‍රොසොමොනාස් කියන බැක්ටීරියාවන් මගින් ඇමෝනියම් නයිට්‍රයිට් සංයෝග බවට පත් කරනවා. නයිට්‍රයිට් සංයෝග නයිට්‍රේට් සංයෝග බවට පරිවර්තනය කරන්නේ නයිට්‍රොබැක්ටර් කියන බැක්ටීරියාවන් මගින්. නයිට්‍රොබැක්ටර් කියන බැක්ටීරියාවන් මගින්. එතකොට ඔන්න දැන් මේක චක්‍රාකාරව සිදු වුණා. හැබැයි වායුගෝලයෙන් තමයි මේ නයිට්‍රජන් ලබා ගත්තේ. නමුත් වායුගෝලයට නැවත මේ නයිට්‍රජන් යන ක්‍රමයක් මෙතන දක්වලා නැහැ. මම නැවත මේක ඇඳලා පෙන්නන්න ඕගොල්ලන්ට. නැවත වායුගෝලයට මේ නයිට්‍රජන් මුදා හරින වායුගෝලීය නයිට්‍රේට්. නැවත වායුගෝලයට මුදා හරිනවා පසේ තිබෙන නයිට්‍රේට් සංයෝග වියෝජනය කරන නයිට්‍රිහාරී බැක්ටීරියාවනුත් ඉන්නවා. නයිට්‍රිහාරී බැක්ටීරියාවන් ඉන්නවා. ඔය තයෝබැසිලස් කියන බැක්ටීරියාවන් සහ සියුඩෝමොනාස් කියන බැක්ටීරියා. සියුඩෝමොනාස් ඒ වගේම තයෝබැසිලස් කියන බැක්ටීරියා. මෙන්න මේ බැක්ටීරියාවන් අපි හඳුන්වන්නේ පුතේ නයිට්‍රිහාරී බැක්ටීරියාවන් විදියට. මොකද නයිට්‍රිහාරී බැක්ටීරියා. මේ නයිට්‍රිහාරී බැක්ටීරියාවන් මගින් පසේ තියෙන නයිට්‍රේට් සංයෝග නැවත වායුගෝලයට උදාසීන නයිට්‍රජන් වායු බවට පරිවර්තනය කරලා වායුගෝලයට මුසු කරනවා. දැන් මේක ගොවියන්ගේ පැත්තෙන් බැලුවම බොහොම අවාසිදායක ක්‍රියාවක්. මොකද ඒගොල්ලෝ පසට එකතු කරන නයිට්‍රේට් නැවත නයිට්‍රජන් වායු විදිහට වායුගෝලයට මුසු වෙනවා. එහෙම නුනනම් මේක චක්‍රයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. චක්‍රයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ නයිට්‍රජන් චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඒකේ තියෙනවා නයිට්‍රජන් තිර කිරීම, ඒ වගේම නයිට්‍රීකරණය, නයිට්‍රීහරණය. මෙන්න මේ මූලික ක්‍රියාවලි තුන තමයි මෙතන සිදු වෙන්නේ. මේ මල ශාක හා සත්ව දේහ ඇමෝනියම් සංයෝග බවට පත්වීම අපි හඳුන්වන්නේ ඇමෝනීකරණය කියලා. මේක ඔයගොල්ලෝගේ පාඨමාලාවේ ඇමෝනීකරණය කියන එක පිළිබඳ දීලා නැහැ. ඇමෝනීකරණය තියෙනවා. ඇමෝනීකරණය මේ මල ශාක හා සත්ව දේහවල තියෙන නයිට්‍රජන් ඇමෝනියම් සංයෝග බවට පත්වීමේ ක්‍රියාවලියට කියනවා අපි ඇමෝනීකරණය කියලා. ඇමෝනීකරණය ඒ බැක්ටීරියාවන් මගින් පසේ තියෙන බැක්ටීරියාවන් මගින් මේ ක්‍රියාවලිය සිදු කරනවා. ඇමෝනීකරණය. ඊට පස්සේ තමයි ඇමෝනියම් සංයෝග නයිට්‍රයිට් සංයෝග සහ නයිට්‍රේට් සංයෝග බවට පරිවර්තනය කරලා ශාක වලට උරා ගන්න පුළුවන් ආකාරයට පරිවර්තනය කරනවා. දැන් මම මේක නැවත මකලා ඔයගොල්ලෝ නයිට්‍රජන් චක්‍රය මම පැහැදිලිව ඇඳලා පෙන්නනවා.
බලමු අපි. නයිට්‍රජන් වායුගෝලීය නයිට්‍රජන්. වායුගෝලීය නයිට්‍රජන්. මේ වායුගෝලීය නයිට්‍රජන් ශාකවලට උරා ගන්න නම් පසේ තියෙන නයිට්‍රේට් සංයෝග බවට පත් වෙන්න ඕන. නයිට්‍රේට් සංයෝග. නයිට්‍රේට් සංයෝග. මේ නයිට්‍රේට් සංයෝග තමයි ශාකවලට උරා ගන්න පුළුවන්. ශාක. ඊට පස්සේ මේ නයිට්‍රේට් සංයෝග ශාක මගින් උරාගෙන ශාකවල මේ නයිට්‍රේට් සංයෝග පවතිනවා ප්‍රෝටීනවල, ශාක ප්‍රෝටීනවල, ඒ වගේම නියුක්ලියික් අම්ලවල. සතුන් විසින් මේ ශාක අනුභව කිරීම නිසා මේ නයිට්‍රජන් සත්ව දේහ තුලට ගමන්. මම සතුන් කියලා ලියනවා. ඔන්න ඒ නයිට්‍රජන් සත්ව දේහ තුලට ගමන්. දැන් එතකොට ශාක හා සතුන් මිය ගියා. මම මිය යෑම කියලා ලියනවා මෙතන. මිය ගියාම හැදෙනවා මල, ශාක හා සත්ව දේහ. ඒ වගේම සතුන්ගේ බහිස්රාවී ද්‍රව්‍යනුත් මෙතෙන්දී මේ වියෝජනට ලක් වෙනවා. මෙන්න මේ මල, ශාක හා සත්ව දේහ, ඒ වගේම බහිස්රාවී ද්‍රව්‍ය වියෝජනය කරනවා. වියෝජකයන් මගින් වියෝජනය කළා හැදෙනවා ඇමෝනියම් සංයෝග. මේ ක්‍රියාවලියට කියනවා ඇමොනීකරණය කියලා. ඇමොනීකරණය. මම මේ චක්‍රය ඔයගොල්ලන්ට ගෲප් එකට දාන නෝට් එකේ සටහනක් දෙනවා. ඒ නිසා මේක තේරුම් ගන්න. තේරුම් අරගෙන ඊට පස්සේ සටහන ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අරගෙන. ඇමෝනියම් සංයෝග බඩපත්. මං කිව්වා මේ පසේ සිටින ඇමෝනියම් සංයෝග නයිට්‍රයිට් සංයෝග බවට පරිවර්තනය වෙනවා ඉස්සෙල්. NO2 සංයෝග. NO2 ඍණ. නයිට්‍රයිට් සංයෝග බවට පරිවර්තනය කරනවා එක්තරා බැක්ටීරියා විශේෂයක් මත. කවුද? නයිට්‍රොසොමොනාස් කියන බැක්ටීරියා. නයිට්‍රොසොමොනාස් බැක්ටීරියාවන් මගින් තමයි මේ ක්‍රියාවලිය සිදු කරන්නේ. ඊට පස්සේ මේ නයිට්‍රයිට් සංයෝග නයිට්‍රේට් බවට පත් කරනවා නයිට්‍රොබැක්ටර් කියන බැක්ටීරියාවන්. එතකොට මැරුණු ශාක හා සත්ව දේහ තුල තිබෙන නයිට්‍රජන් අඩංගු සංයෝග වියෝජකයන් මගින් වියෝජනයට ලක්වීම අපි හඳුන්වනවා ඇමොනීකරණය කියලා. ඇමොනීකරණයේදී මේ නයිට්‍රජන් සංයෝග ඇමෝනියම් සංයෝග බවට පරිවර්තනය. ඇමෝනියම් සංයෝග නයිට්‍රේට් සංයෝග බවට, ඒ කියන්නේ ශාක වලට ප්‍රයෝජනයට ගත හැකි ආකාර බවට පරිවර්තනය කිරීම සිදු කරනවා පියවර දෙකකින්. ඇමෝනියම් සංයෝග පළමු පියවරේදී නයිට්‍රයිට් සංයෝග බවට පත් කරනවා නයිට්‍රොසොමොනාස් කියන බැක්ටීරියා විශේෂ මගින්. දෙවැනි පියවරේදී නයිට්‍රයිට් සංයෝග නයිට්‍රේට් බවට පරිවර්තනය කරනවා පසේ ජීවත් වන නයිට්‍රොබැක්ටර් කියන බැක්ටීරියාවන් මගින්. එතකොට මේක තමයි ශාක වලට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ වගේම මේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් නයිට්‍රේට් බවට මේ ශාක වලට ප්‍රයෝජනයට ගත හැකි ආකාර බවට පරිවර්තනය කිරීම අපි කිව්වා හැඳින්වුවා මොකක් කියලාද? නයිට්‍රජන් තිර කිරීම කියලා. එකක් තමයි වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම. මෙන්න මෙතන නයිට්‍රයිට් සංයෝග බවට පරිවර්තනය වෙනවා. NO2 බවට පරිවර්තනය වෙනවා. අපි මේක හඳුන්වනවා වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම. නයිට්‍රජන් තිර කිරීම. ඒ වගේම ජෛවීය නයිට්‍රජන් තිර කිරීම මගින් මගිනුත් මේ වායුගෝලයේ පාංශු වාතයේ තිබෙන නයිට්‍රජන්
ඇමෝනියා බවට පත් වෙනවා. ඇමෝනියම් සංයෝග බවට පත් වෙනවා. මේකට කියනවා ජෛවීය නයිට්‍රජන් තිර කිරීම. ජෛවීය නයිට්‍රජන් තිර කිරීම. අනිත් එක තමයි කාර්බික නයිට්‍රජන් තිර කිරීම. ඒකන කෙලින්ම නයිට්‍රේට් සංයෝග විදියට ලැබෙන්න පුළුවන්. මේ ජෛවීය කාර්බික නයිට්‍රජන් තිර කිරීම. කාර්මික නයිට්‍රජන් තිර කිරීම. කාර්මික නයිට්‍රජන් තිර කිරීම. දැන් ඔකට පේනවා වායුගෝලයේ තියෙන නයිට්‍රජන් මේ විදියට පරිසර පද්ධතිය තුළ චක්‍රාකාරව සංසරණය වුණාට නැවත මේ නයිට්‍රජන් වායුගෝලයට යන ආකාරයක් මෙතන සඳහන් කරලා නැහැ. මම කිව්වා සියුඩෝමොනාස් සහ ටයෝබැසිලස් කියන බැක්ටීරියා විශේෂ මගින් පසේ තිබෙන නයිට්‍රේට් නැවත වායුගෝලීය නයිට්‍රජන් බවට පරිවර්තනය වෙනවා. මේ ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ නයිට්‍රීහරණය කියලා. නයිට්‍රීහරණය. ඒ නයිට්‍රීහරණයදී වෙන්නේ පසේ තිබෙන නයිට්‍රේට් සංයෝග. ඒ කියන්නේ ශාක වලට ප්‍රයෝජනයට ගත හැකි නයිට්‍රේට් සංයෝග උදාසීන නයිට්‍රජන් වායුව බවට පරිවර්තනය වෙලා වායුගෝලයට මුසු වීම. මේකට කියන්නේ නයිට්‍රීහරණය කියලා. ඒ නයිට්‍රීහරණය සිදු කරන බැක්ටීරියාවන් තමයි සියුඩෝමොනාස් ඒ වගේම ටයෝබැසිලස් කියන බැක්ටීරියා විශේෂ. ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ ඇත්තන් ගොවියන්ගේ හතුරෙක් විදිහට ක්‍රියා කරාට මේ ද්‍රව්‍ය චක්‍රීකරණය සඳහා ඊටම වැදගත් මෙහෙයක් මේ නයිට්‍රිහාරී බැක්ටීරියාවනුත් ඉටු කරනවා. දැන් මේගොල්ලෝ පසේ තියෙන නයිට්‍රේට් නැවත නයිට්‍රීහරණ ක්‍රියාවලියට ලක් කරලා පාංශුව මේ වායුගෝලයට එකතු කරේ නැත්නම් වායුගෝලයේ තියෙන නයිට්‍රජන් ප්‍රමාණය එන්න අඩු වෙනවා. එහෙනම් මේක චක්‍රයක් වෙන්නේ නැහැ. චක්‍රාකාරව සංසරණය වෙන්නේ නැහැ. මේ හැම ශුද්ධ ජීවියෙක්ම මේ සඳහා දායක වෙනවා. එමනම් නැවත බලන්න වායුගෝලීය නයිට්‍රජන් ශාක වලට ප්‍රයෝජනයට ගත හැකි ආකාර බවට පත් කිරීම පුතේ අපි හඳුන්වන්නේ නයිට්‍රජන් තිර කිරීම. නයිට්‍රජන් තිර කිරීම සිදු කරන ආකාර තුනක් තියෙනවා. ජෛවීය නයිට්‍රජන් තිර කිරීම. ඇසෙටෝබැක්ටර් කියන බැක්ටීරියාවන් පසේ ජීවත් වන තෙතමනේ සහිත පසේ ස්වාධීනව ජීවත් වෙමින් ඒගොල්ලෝ මොකද කරන්නේ? පසේ තියෙන නයිට්‍රජන් ඇමෝනියා බවට පරිවර්තනය කරනවා. ඒ ඇමෝනියා තමයි පස්සේ ඇමෝනියම් සංයෝග බවට පත් වෙන්නේ. එතකොට වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම කියලා කියන්නේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් අකුණු ගැසීමේදී ඒ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා වෙලා නයිට්‍රික් ඔක්සයිඩ් බවට NO බවට පත් වෙනවා. ඊට පස්සේ තවදුරටත් මේ නයිට්‍රික් ඔක්සයිඩ් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා NO2 බවට පත් වෙනවා. ඒකට අපි කියන්නේ වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම. ඒ වගේම කාර්බික නයිට්‍රජන් තිර කිරීම කියලා එකක් තියෙනවා. එතෙන්දි වෙන්නේ මං කිව්වා වායුගෝලයේ තියෙන නයිට්‍රජන් හයිඩ්‍රජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියම් සංයෝග හදනවා. ඕනනම් අපිට මේ කාර්බික නයිට්‍රජන් තිර කිරීමේ ඊතලේ මෙතෙන්ට ගහන්න පුළුවන්. කාර්බික නයිට්‍රජන් තිර කිරීම මෙතෙන්ට ගහන්න පුළුවන්. මට මෙතන ඉඩමදී මේක පෙන්නන්න. මෙන්න මේක. මේ පැත්තෙන් ආවොත් මේ විදියට ඇවිල්ලා ඇමෝනියම් බවට පත් වෙන්න පුළුවන්. මොකද මම ඒක පෙන්නන්නම් කාර්බික නයිට්‍රජන් තිර කිරීමේදී පුතේ වෙන්නේ නයිට්‍රජනුයි හයිඩ්‍රජනුයි ප්‍රතික්‍රියා කරවලා හැදෙනවා ඇමෝනියා. මේ ඇමෝනියා නයිට්‍රජන් අඩංගු පොහොර බවට පරිවර්තනය කරනවා. ඒ නිසා අපි මේකට කියනවා ඒතර වායුගෝලීය නයිට්‍රජන් කාර්බික නයිට්‍රජන් තිර කිරීමේදී ඇමෝනියම් සංයෝග බවට පත් කරනවා. ඇමෝනියා හදලා පස්සේ ඇමෝනියම් සංයෝග බවට පරිවර්තනය කරනවා. මේකට කියනවා කාර්මික නයිට්‍රජන් තිර කිරීම. කාර්මික. ඒතර නයිට්‍රජන් තිර කිරීමේ ආකාර තුනක් තියෙනවා. ජෛවීය නයිට්‍රජන් තිර කිරීම, කාර්මික නයිට්‍රජන් තිර කිරීම, වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම. ඔන්නව මතක තියාගන්න. ඒතර නයිට්‍රජන් තිර කිරීම කියලා කියන්නේ වායුගෝලයේ උදාසීන නයිට්‍රජන් ශාක වලට ප්‍රයෝජනයට ගත හැකි ආකාර බවට පරිවර්තනය කිරීම. දැන් කාර්බික නයිට්‍රජන් තිර කිරීමේදී ඇමෝනියම් බවට පත් කරනවා වායුගෝලයේ නයිට්‍රජන්. ජෛවීය නයිට්‍රජන් තිර කිරීමේදී මොකද කරන්නේ? වායුගෝලීය නයිට්‍රජන් ඇමෝනියා බවට පරිවර්තනය වෙනවා. ඇමෝනියා ඊට පස්සේ ඇමෝනියම් සංයෝග බවට පරිවර්තනය වෙනවා. ඊළඟට වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමේදී වායුගෝලයේ තියෙන නයිට්‍රජන් නයිට්‍රයිට් සංයෝග බවට පරිවර්තනය වෙනවා.
එහෙනම් මේ නයිට්‍රජන් චක්‍රයේ තියෙනවා ප්‍රධාන සිදුවීම් තුනක්. නයිට්‍රජන් තිර කිරීම, ඒ වගේම නයිට්‍රී හරණය, මෙන්න මෙතන මේ ඇමෝනියම් සංයෝග නයිට්‍රයිඩ් බවට පත් කිරීමත් නයිට්‍රයිඩ් නයිට්‍රේට් බවට පත් කිරීමත් අපි හඳුන්වන්නේ නයිට්‍රීකරණය කියලා. එහෙනම් නයිට්‍රජන් තිර කිරීම මේකත් නයිට්‍රීකරණය. නයිට්‍රීකරණය. නයිට්‍රජන් තිර කිරීම, නයිට්‍රීකරණය, ඇමෝනීකරණය, ඒ වගේම නයිට්‍රී හරණය. මේ සියලු ක්‍රියාවන් තමයි නයිට්‍රජන් චක්‍රය පවත්වාගෙන යන දායක වෙන්නේ. නයිට්‍රජන් තිර කිරීම, මොකද නයිට්‍රජන් තිර කිරීම කියන්නේ? වායුගෝලයේ තිබෙන නයිට්‍රජන් ශාක වලට ප්‍රයෝජනයට ගත හැකි ආකාර බවට පරිවර්තනය. ඒ කියන්නේ අවසානයේ වෙන්නේ ඇමෝනියා බවට එක්ක නයිට්‍රයිඩ් බවට පත් වෙනවා, ඒක නයිට්‍රේට් බවට පරිවර්තනය කර ගන්නවා බැක්ටීරියා අන්න. අනිත් එක තමයි නයිට්‍රීකරණය. ඇමෝනියම් සංයෝග නයිට්‍රේට් බවට පරිවර්තනය වීම තමයි මේ නයිට්‍රීකරණය කියලා කියන්නේ. දැන් එතකොට මේ නයිට්‍රේට් ශාක විසින් නයිට්‍රේට් සංයෝග මේ ශාක විසින් පසේ තියෙන මේ නයිට්‍රජන් සංයෝග උරා ගන්නවා. ශාක විසින් උරා ගැනීම නිසා ශාකවල ප්‍රෝටීන සහ නියුක්ලියික් අම්ලවල මේ නයිට්‍රජන් අන්තර්ගත වෙනවා. ඊට පස්සේ ආහාර කොට ගැනීම නිසා මේ නයිට්‍රජන් සත්ව දේහ තුළට ගමන් කරනවා. ඒගොල්ලෝ මිය ගියාම ඒ වගේම මල ද්‍රව්‍ය විශේෂයෙන් අපි දන්නවා මේ ගව මඩුවක් ළඟින් යනකොට යුරියා ගන්ධය වහණය වෙනවා. ඒ කියන්නේ ඇමෝනියා ගන්ධය වහණය වෙනවා. ඇමෝනියම් සංයෝග බවට පරිවර්තනය. টয়ලට් එකක් ළඟින් යනකොට අපි දන්නවා විශේෂයෙන් පාසල් වල විශාල පිරිසක් පාවිච්චි කරනවා. ඒ නිසා ඒ මේ මුත්‍රවල තියෙන යුරියා ඒකත් නයිට්‍රජන් අඩංගු සංයෝගයක් යුරියා කියන්නේ වියෝජකයන් මගින් වියෝජනයට ලක් කිරීම නිසා ඇමෝනීකරණයට ලක් කිරීම නිසා පිට වෙන ඇමෝනියා ගන්ධය තමයි මුත්‍ර ගඳ විදිහට වහණය වෙන්නේ. එනම් මේ මල ශාක හා සත්ව දේහ සහ බයිස්රාවී ද්‍රව්‍යවල තියෙන නයිට්‍රජන් ඇමෝනියම් සංයෝග බවට පත් කරනවා පසේ මේ ඒ පරිසරයේ ජීවත් වන ශුද්ධ ජීවීන්. ඒ ක්‍රියාවලියට කියන්නේ පුතේ ඇමෝනීකරණය කියලා. එහෙනම් නයිට්‍රජන් චක්‍රයේ ප්‍රධාන සිදුවීම් ටික මම ඔය කිව්වේ නයිට්‍රජන් තිර කිරීම, ඒ කියන්නේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් ශාක වලට ප්‍රයෝජනයට ගත හැකි ආකාර බවට පරිවර්තනය. ආකාර තුනයි: ජෛවීය නයිට්‍රජන් තිර කිරීම, කාර්මික නයිට්‍රජන් තිර කිරීම, වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම. ඊළඟ එක ඇමෝනීකරණය. මල ශාක හා සත්ව දේහ සහ බයිස්රාවී ද්‍රව්‍යවල තියෙන නයිට්‍රජන් ඇමෝනියම් සංයෝග බවට පරිවර්තනය වීම තමයි ඇමෝනීකරණය. ඊට පස්සේ නයිට්‍රීකරණය. ඒ ඇමෝනියම් සංයෝග නයිට්‍රේට් සංයෝග බවට පරිවර්තනය කිරීම තමයි මේ නයිට්‍රීකරණය කියලා කියන්නේ. ප්‍රථමයෙන් ඇමෝනියම් සංයෝග නයිට්‍රයිඩ් බවට පත් කරනවා පසේ ජීවත් වන සියුඩෝමොනාස් කියන බැක්ටීරියාවන්. ඊට පස්සේ එහෙම හැදිච්ච නයිට්‍රයිඩ් සංයෝග නයිට්‍රේට් බවට පරිවර්තනය කරනවා නයිට්‍රෝබැක්ටර් කියන බැක්ටීරියා විශේෂම. දැන් එතකොට ඔන්න ඔය විදිහට නයිට්‍රේට් බවට පරිවර්තනය වුණා. වායුගෝලයේ තියෙන නයිට්‍රජන් නයිට්‍රේට් බවට පරිවර්තනය වුණා. ශාක ලබා ගත්තා. සත්ව දේහ තුලට ගියා. මිය ගියාම ඇමෝනීකරණය මගින් ආපහු නයිට්‍රේට් බවට පත් වුණා. හැබැයි නැවත වායුගෝලයට යෑමක් අපි සඳහන් කරේ අන්තිමට මේ ක්‍රියාවලිය ඉතාම වැදගත් වෙනවා. වායුගෝලයේ පසේ තිබෙන නයිට්‍රේට් සංයෝග පසේ ජීවත් වන නයිට්‍රිහාරී බැක්ටීරියාවන් මගින් නැවත උදාසීන නයිට්‍රජන් බවට පරිවර්තනය කරලා වායුගෝලයට මුසු කරනවා. ඒතර මේ ක්‍රියාවලියට කියන්නේ නයිට්‍රීහරණය කියලා. නයිට්‍රීහරණය සිදු කරන බැක්ටීරියාවන් තමයි සියුඩෝමොනාස් කියන බැක්ටීරියා විශේෂ සහ ථයෝබැසිලස් කියන බැක්ටීරියා. මම හිතන්නේ වේගෙන් ඔය ගැන කතා කරගෙන ගියේ. මම මේ නයිට්‍රජන් චක්‍රය සම්බන්ධයෙන් සටහනක් සහ ඒකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න පිළිබඳව ඔයගොල්ලන්ට නෝට් එක දානවා ගෲප් එකට. ඔයගොල්ලෝ ඒකත් අධ්‍යයනය කරගෙන පෙළ පොතත් හවුල් කරගෙන පාඩම තේරෙනවා.